26 වෙනි ප්‍රැක්ටිකල් එක විදිහට තියෙන්නේ සිසිලන නියම නිව්ටන්ගේ සිසිලන නියමය ඇසුරින් කරන ප්‍රැක්ටිකල් එකක්. ඒ කියන්නේ අපි මෙතනදී කරන්නේ ද්‍රවයක විශිෂ්ට තාපධාරිතාව හොයනවා සිසිලන ක්‍රමයෙන් සිසිලන වක්‍රයක් භාවිතයෙන්. හරි ලියන්න එහෙනම් 26 වෙනි ප්‍රැක්ටිකල් එක මේ විදිහට ලියන්න මෙහෙම සිසිලන ක්‍රමයෙන් ද්‍රව විශිෂ්ට තාපධාරිතාව සෙවීම. සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ට තාපධාරිතාව සෙවීම. කියන්නේ යටතේ අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ මෙතනදී පුතේ අපි කැලරි මීටරයක් ගන්නවා අඳින්න එපා අහගෙන ඉන්න අපි උපකරණ ටික ලියලා මේ සෙටප් එක ඇඳගමු මේ කැලරි මීටරය තන්තුවක් ආධාරයෙන් මෙහෙම එල්ලනවා තන්තුවක් ආධාරයෙන් මේ කැලරි මීටර අපි එල්ලනවා හරි ඔය විදිහට කැලරි මීටර අපි එල්ලනවා ආධාරකයක ආධාරකයක එල්ලන තන්තුවක් ආධාරයෙන් මේක සාමාන්‍යයෙන් 3න් 2ක් විතර ද්‍රවය පුරවනවා එක්තරා අවස්ථාවක ජලය එක්තරා අවස්ථාවක ද්‍රවය මන්තයක් තියෙන උෂ්ණත්වමානයක් තියෙනවා මන්තයක් උෂ්ණත්වමානය දැන් නිව්ටන්ගේ සිසිලන නියමය ඔයාලට මතක නම් රතු වස්තුවක යම් මොහොතකදී තාපය හානි වීමේ ශීඝ්‍රතාවය එම මොහොතේ වස්තුවත් පරිසරයත් අතර අමතර උෂ්ණත්වයට සමානුපාතික වෙනවා ස්වභාවික සංවහනයේ උෂ්ණත්වාන්තරය සෙල්සියස් 30යි හැබැයි කෘත සංවහනයේ ෆෑන් එකක් වගේ එකක් දාලා තියෙනකොට කෘත සංවහනයේ යටතේ උෂ්ණත්ව ඕනෑම උෂ්ණත්වාන්තරයක් සඳහා නිව්ටන්ගේ සිසිලන නියමය වළංගු වෙනවා අපි මේ ප්‍රැක්ටිකල් එක කරන්නේ කෘත සංවහනය යටතේ මේ විදිහට ෆෑන් එකක් දාලා කෘත සංවහනය යටතේ තමයි මේ ප්‍රැක්ටිකල් එක කරන්නේ හරි මේ ෆෑන් එකක් මේ ෆෑන් එකෙන් එන වාත ධාරාවෙන් මේක සිසිල් වෙනවා කෘත සංවහනය යටතේ. හරි. එතකොට මේ කැලරි මීටරයට පියනක් අපිට අවශ්‍ය වෙනවා පියනක් මන්තයක් ඕන වෙනවා බාහිර පෘෂ්ඨය උපදමන ලද කැලරි මීටරයක් වෙන්න ඕන. ලියන්න මෙහෙම අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ පියන හා මන්තය සහිත බාහිර පෘෂ්ඨය උපදමන ලද කැලරි මීටරයක් ඊළඟට අපිට ඕන වෙනවා 0.110 සෙල්සියස් පරාසයේ තියෙන උෂ්ණත්වමානය 0.110 සෙල්සියස් පරාසයේ තියෙන උෂ්ණත්වමානය 0.110 පරාසයේ තියෙන උෂ්ණත්වමානය විදුලි පංකාවක් ඕන වෙනවා කාලය මනින්න අපි සිසිලන වක්‍රයක් මෙතන අඳින්නේ කාලය මනින්න විරාම ඔරලෝසුවක් ඕන වෙනවා ලියන්න විදුලි පංකාවක් විරාම ඔරලෝසුවක් ඊළඟට අපිට ඕන නම් ස්කන්ධය මනින්න පුතේ තෙදඬු තුලාවක් කට ප්‍රමාණවත් තරම් ජලය හා ජලයත් අපිට ඕන වෙනවා මොකද ජලයටත් අපි සිසිලන වක්‍රයක් අඳිනවා උතන ඊළඟට අපිට ඕන විශිෂ්ට තාපධාරිතාව සෙවීමට අවශ්‍ය ද්‍රවය ප්‍රමාණවත් තරම් ජලය හා ආදා සෙවීමට අවශ්‍ය ද්‍රවය වීත අවශ්‍ය ද්‍රවය සෙවීමට අවශ්‍ය ද්‍රවය හරි මේක ඇඳ ගන්නකෝ මේක ඇඳ ගන්න
හරි එහෙනම් මොනවද අපි කරන්න කියලා ඉස්සල්ලාම ජලය සහිත හිස් මේ සෝරි ජලය සහිත නෙමෙයි හිස් කැලරිමීටරයේ ස්කන්ධය මැන ගන්නවා ඊට පස්සේ කැලරිමීටරයෙන් 3න් 2ක් පමණ ජලය පුරවලා ස්කන්ධය මැන ගන්නවා ස්කන්ධය මැනගෙන මේක එල්ලනවා මෙහෙම හරි එතකොට ක්‍රමය යටතේ ලියන්න ඕන අංක 1 කැලරිමීටරයේ ස්කන්ධ M1 මැන ගන්න අංක 2 සෙල්සියස් අංශක 70ට පමණ රත් කළ ජලය කැලරිමීටරයෙන් 3න් 2ක් පමණ පුරවා සෙල්සියස් අංශක 70ට පමණ ජලය කැලරිමීටරයෙන් 3න් 2ක් පමණ පුරවා ස්කන්ධය M2 මැන ගන්න නැත්නම් ස්කන්ධ M2 මැන තන්තුවක් ආධාරයෙන් ආධාරකයක එල්ලන්න තන්තුවක් ආධාරයෙන් එල්ලන්න දැන් ඔන්න විදුලි පංකාව මගින් මේක සිසිල් වෙන්න ඉඩ හරිනවා සිසිල් වෙන්න ඉඩ හැරලා විරාම ඔරලෝසුව මගින් තත්පර 30න් 30ට උෂ්ණත්වය සටහන් කර ගන්නවා වක්‍රය අඳින්න දැම්ම කලබල වෙන්න එපා ඉස්සලා උෂ්ණත්වය සටහන් කරගෙන අපි පස්සේ වක්‍රය අඳිමු අර ලියන අංක 3 ඉන්පසු විදුලි පංකාවක් මගින් සපයන අනවරත වාත ප්‍රවාහයක් මගින් කැලරිමීටරයේ සිසිල් වීමට සලස්වන්න. එහෙනම් පද්ධතියේ උෂ්ණත්වය දැන් මොකද කරන්න අපි? උෂ්ණත්වය මැන ගන්නවා තත්පර 30න් 30ට සාමාන්‍යයෙන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් වගේ වෙනකන් කාමර උෂ්ණත්වය වගේ වෙනකන් වුණත් කමන්නේ තත්පර 30න් 30ට උෂ්ණත්වය මැන ගන්න. ඊයන් අංක 4 පද්ධතියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 පමණ වන තෙක් පද්ධතියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 පමණ වන තෙක් තත්පර 30කට වරක් මන්තෙන් හොඳට කලතන්න ඕන මේක මන්තෙන් කලතන ගානම තමයි පාඨාංක ගන්න. තත්පර 30කට වරක් මන්තෙන් নিরතුරුව කලතමින් උෂ්ණත්වය සටහන් කරගන්න. හරි. දැන් ඔන්න ජලය අයින් කරනවා කැලරිමීටර හොඳින් පිහදාලා මේක වේලෙන්න තියලා මෙන්න මේ පරිමාවට සමාන විශිෂ්ට තාපධාරිතාව හොයන්න ඕන ද්‍රවයේ පරිමාවක් මේකට එකතු කරනවා. කැලරිමීටරයේ 3න් 2ක් විතර වෙනකම්. හරි එකතු කරලා ඒකත් සෙල්සියස් අංශක 70 උෂ්ණත්වයට රත් වෙලා තියෙන්න ඕන. කලින් එක 70ට රත් වුණා නම් මෙයත් 70ටම තමයි. රත් වෙන්න ඕන. කලින් වගේම දැන් පාඨාංක ගන්නවා. හරි එතනත් ද්‍රවය එකතු කරලා උෂ්ණත්වය මනින්න පුළුවන්. නැත්නම් උෂ්ණත්වය මැනලා පස්සේ මේ ස්කන්ධය මනින්න පුළුවන්. ද්‍රවය එකතු කරලා ස්කන්ධය ඉස්සෙල්ලා මනින්නත් පුළුවන්. නැත්නම් හොඳම දේ තමයි 70 විතර රත් කරපු ජලය එකතු කරාට පස්සේ ඉස්සෙල්ලාම සිසිලන වක්‍රයට අනුරූප උෂ්ණත්ව පාඨාංක ටික අරන් ස්කන්ධය මනින්න පුළුවන්. හරි ලියන්න මෙහෙම. ලියන්න පස්වෙනි කරුණ කැලරිමීටරයෙන් ජලය ඉවත් කර හොඳින් පිස දමා වියලා ජලයට සමාන වීතාදා සෙවීමට අවශ්‍ය ද්‍රවයේ පරිමාවක් ජලයට සමාන වීතාදා සෙවීමට අවශ්‍ය ද්‍රවයේ පරිමාවක් දමා පෙර පරිදිම පාඨාංක ලබා ගන්න. පාඨාංක අරන් ස්කන්ධය මනින්නත් පුළුවන් ඒක තමයි ගොඩක් හොඳ ඇත්තටම. ලියන්න ද්‍රවයේ සහිත කැලරිමීටරයේ ස්කන්ධය පෙර පාඨාංක ලබා ගන්න. ඊට පස්සේ ලියන්න ද්‍රවයේ සහිත කැලරිමීටරයේ ස්කන්ධය M3 මැන ගන්න. ද්‍රවයේ සහිත කැලරිමීටරයේ ස්කන්ධය M3 මැන ගන්න. මෙන්න මේ විදිය වගුවක් ගහන්න.
තත්පර 30යි, තත්පර 60යි, තත්පර 90යි, තත්පර 120යි ඔය විදිහට උෂ්ණත්වය සටහන් කරගන්න පුළුවන් මේ වගුවේ. හරි. ලකුණු කරගන්නකෝ වගුව. හරි දැන් ඔන්න ලබාගත් පාඨාංග ඇසුරින් ජලය හා ද්‍රවය සඳහා අපිට සිසිලන වක්‍ර අඳින්න පුළුවන්. අපි අඳිමු සිසිලන වක්‍රය. ලියන්න මෙහෙම ලබාගත් පාඨාංග ඇසුරින් ජලය හා ද්‍රවය සඳහා සිසිලන වක්‍ර අඳින්න. සිසිලන වක්‍ර අඳින්න. සිසිලන වක්‍ර අඳින්න. හරි. එහෙනම් කාලය සමග අපි උෂ්ණත්වය මෙම සටහන් කර ගන්නවා. උෂ්ණත්වයේ කාලයත් එක්ක කාම්බර උෂ්ණත්වයට වඩා කොහොමත් සිසිල් වෙන්න බෑ. මේ තියෙන කාම්බර උෂ්ණත්වය. මම ඒක θR කියලා ගන්නවා room temperature කියන එක. හරි. අපි දැන් සිසිලන වක්‍ර දෙක අඳිමු. ජලය සඳහා සිසිලන වක්‍රයේ සාමාන්‍ය ජලයේ විශිෂ්ටතාවධාරිතාව වැඩි හින්දා එයා සිසිල් වෙන්න වැඩි කාලයක් ගත වෙනවා. ඒ සිසිලන වක්‍රය ගොඩක් උඩින් එන්නේ. ගොඩක් උඩින් කියන්නේ අනේකට වඩා උඩින් එන්නේ. ද්‍රවය සඳහා සිසිලන වක්‍රය එයා ඉක්මනට සිසිල් වෙනවා. විශිෂ්ටතාවධාරිතාව අඩුයි ගොඩක් දුරට. කොහොමත් විශිෂ්ටතාවධාරිතාව වැඩි කාලයක් ගත වෙනවා. ඒතර මේ තියෙන ජලය සඳහා සිසිලන වක්‍රය, මේ තියෙන ද්‍රවය සඳහා සිසිලන වක්‍රය. හරි. ඒතර අපි ගමු උෂ්ණත්ව දෙකක්. මෙතන θ1 මෙතන θ2 කියලා. θ2 කියලා ගමු. මේ උෂ්ණත්ව දෙක බලන්න මෙන්න මෙතන ඉඳන් මේ ද්‍රවය සඳහා ඒ උෂ්ණත්ව අන්තරය නැත්නම් θ1 ඉඳන් θ2 දක්වා සිසිල් වෙන්න ගත වන කාලය ද්‍රවය සඳහා මම ඒක TL කියලා ගන්නවා. TL කියලා ගන්නවා ද්‍රවය සඳහා. හරි. ඊට පස්සේ ජලය සඳහා මම මෙහෙම ලකුණු කරන්නම්. ජලය සඳහා ගත වන කාලය TW. ඔන්න ඔය විදිහට. TW. හරි. ඔය විදිහට. එතකොට මේ ජලය සඳහා සිසිලන වක්‍රය, මේ ද්‍රවය සඳහා සිසිලන වක්‍රය. හරි. ඇඳ ගන්නකො බලන්න. බොහෝ දුරට ජලයේ විශිෂ්ටතාවධාරිතාව වැඩි සිසිලන වක්‍රය උඩින් එන්නේ. ද්‍රවයේ විශිෂ්ටතාවධාරිතාව Cl, ජලයේ විශිෂ්ටතාවධාරිතාව Cw, ද්‍රවයේ ස්කන්ධ M3 ඍණ M1, ජලයේ ස්කන්ධ M2 ඍණ M1, කැලරිමීටරයේ සාධාරණ ද්‍රව්‍ය විශිෂ්ටතාවධාරිතාව Cc කියලා ගන්නවා. එතන මම කලින් කිව්වා වගේම Q dot සමානයි K වතාවක් θ ඍණ θR අණුව අවස්ථා දෙකේම එකම ප්‍රමාණයට ද්‍රවය තියෙන්නේ. ඒතකොට කැලරිමීටරේ තමයි වස්තුව විදියට ගන්න. ඇතුලේ තමයි ද්‍රවය තියෙන්නේ. කැලරිමීටරේ වස්තුවට ගන්න. ඊට පස්සේ කැලරිමීටරයේ පෘෂ්ඨික ස්වභාවය අවස්ථා දෙකේම සමානයි. උෂ්ණත්වාන්තරයත් එකම වෙනකොට දෙන්නගෙම තාප හානි වීමේ ශීඝ්‍රතාව සමාන වෙනවා. එහෙනම් අපි ලියනවා මෙහෙම සමීකරණයක් විදිහට ලියන්න. ද්‍රවය සහිත කැලරිමීටරයෙන් තාපය හානි වීමේ ශීඝ්‍රතාවය මේ පැත්තෙන් ද්‍රවය සහිත කැලරිමීටරයෙන් තාපය හානි වීමේ ශීඝ්‍රතාවය සමානයි ජලය සහිත කැලරිමීටරයෙන් තාපය හානි වීමේ ශීඝ්‍රතාවය. ද්‍රවය සහිත කැලරිමීටරයෙන් තාපය හානි වීමේ ශීඝ්‍රතාවය සමානයි ජලය සහිත කැලරිමීටරයෙන් තාපය හානි වීමේ ශීඝ්‍රතාවය. හරි. ද්‍රවය සහිත කැලරිමීටරයෙන් තාපය හානි වීමේ ශීඝ්‍රතාවය.
ද්‍රවයේ ස්කන්ධය. වතාවක් ද්‍රවයේ විශිෂ්ට තාපධාරිතාව Cl. ඒ කියන්නේ q dot සමාන වෙන්නේ මෙහෙම සමීකරණයක් තියෙන q dot සමානයි mc theta dot මේ සමීකරණය දාන්න. m3 ඍණ m1 වතාවක් Cl වතාවක් theta dot පොදුයි. ඊට පස්සේ කැලරිමීටරය mc cc. හරි mc ගුණිතය ගත්තා theta dot පොදුයි උෂ්ණත්ව වෙනස theta 1 ඍණ theta 2 ගතවන කාලය TL සමාන වෙනවා. වෙනි අවස්ථාව ජල ස්කන්ධ M2 ඍණ M1 වතාවක් CW ධන MCCC උෂ්ණත්ව වෙනස ජලය සහිත කැලරිමීටරයට ගතවන කාලය TW. ඔය විදිහට. මේකේ අනිත් හැම පදයක්ම දන්නවා. මෙන්න මේ CL කියන එක දන්නේ නැහැ. එහෙනම් මේ සමීකරණය ඇසුරින් අනිත් හැම එකක්ම දන්න නිසා අපිට CL හොයන්න පුළුවන්. හරි. TW කියන්නේ ජලයට ගතවන කාලය. සිසිරණ ශීඝ්‍රතාවය කියන්නේ ඒකනේ MC theta dot කියන්නේ උෂ්ණත්ව වෙනස විදීම ගත වූ කාලය. හරි ලියා ගන්න ඕක. මෙතන theta 1 ඈ. ලියන්න මෙහෙම මගින් අනෙක් සියලුම රාශීන් දන්නා විට CL සෙවිය හැක. හරි. හරි. එතකොට ඇයි මේ කැලරි මීටරෙන් 3න් 2ක් නැත්නම් ඉහළ මට්ටමට ආසන්නයෙන් 3න් 2ක්ම හෝ 4න් 3ක් හෝ ඉහළ මට්ටමට ආසන්නයේ පුරවන්නේ. ඉහළ මට්ටමට ආසන්නයේ පුරවන්නේ දැන් පද්ධතියෙන් තාපය හානි වෙන්නේ කැලරි මීටර පෘෂ්ඨයෙන්. ඒතර කැලරි මීටර පෘෂ්ඨයෙන් තාපය හානි වෙනකොට වර්ගඵලයේ විදිහට මෙන්න මේ උෂ්ණත්වය කියන්නේ පෘෂ්ඨය පුරාම එකම උෂ්ණත්වයක් තියාගන්න නැත්නම් බාහිර පරිසරයේ නිරාවරණය නොවන. ඒ කියන්නේ මෙන්න මේ කොටස පුළුවන් තරම් අඩු කරගන්න ඕනේ. එතකොට හැමතැනම එකම උෂ්ණත්වයක් තියෙනවා. ඒ සඳහා තමයි උපරිම ප්‍රමාණයක් ජලයෙන් පුරවන්නේ. හරි ලියන්න පරීක්ෂණය සම්බන්ධ වැදගත් කරුණු අංක 1. පරීක්ෂණය සම්බන්ධ වැදගත් කරුණු අංක 1. ද්‍රවය ඇලයිරක් ජලය ද්‍රවය ඇලයිරක් ජලය යුත්තේ කැලරි මීටරයෙන් තුනෙන් දෙකක් පමණ වනසේ මෙවිට කැලරිමීටර් පෘෂ්ඨයේ සෑම තැනම එකම අගයක් ගනී. කැලරිමීටර් පෘෂ්ඨයේ සෑම තැනම උෂ්ණත්වය එකම අගයක් ගනී. ඕක දැන් තව විදියකට අහන්න පුළුවන් ඔයාලට මෙන්න මේ නිරාවරණය වූ පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ මෙන්න මේක. මේකෙන් සිදුවන තාපහානිය අවම කරගෙන අර ද්‍රවයෙන් සිදුවන ද්‍රවයේ සහිත කොටස නැත්නම් ජලයේ සහිත කොටසින් සිදුවන තාපහානිය උපරිම කරගන්නත් පුළුවන්. එතකොට මෙන්න මෙහෙම උත්තරත් ගැලපෙනවා. වරහන් ඇතුලේ ලියන්න ඔය මොකක් හරි එකක් ලියුවා නම් ඇති ඔක්කොම ලියන්න යන්න එපා ඈ. නමුත් අර එන්න පුළුවන් ආකාර තමයි ඔය දෙන්නේ. වරහන් ඇතුලේ ලියන්න. කැලරි මීටරයෙන් මෙහෙම ලියන්න කැලරි මීටරයේ නිරාවරණය වූ පෘෂ්ඨ වර්ගඵලයෙන්
සිදුවන තාපහානිය අවම කර ගැනීමට හෝ එහෙම නැත්නම් මෙහෙම හෝ මේ ද්‍රවය වැඩි වෙනවා කියන්නේ මෙයාගේ තාපධාරිතාව වැඩි බඳුනේ තාපධාරිතාවට වඩා. හරි? හෝ මෙහෙම ලිව්වත් හරි මොකක් හරි එකක් ලියන්න. ද්‍රවය හෝ බඳුන වැඩිපුර පුරවනවා කියන්නේ එයාගේ තාපධාරිතාව වැඩි වෙනවා. ඒක තමයි අපිට කරගන්න ඕන. ලියන්න හෝ ද්‍රවයේ හෝ ජලයේ තාපධාරිතාව බඳුනේ තාපධාරිතාවට වඩා වැඩි කර ගැනීමටය. හරි ඊළඟට අපි දන්න අවස්ථා දෙකේම තාපහානි වන පෘෂ්ඨ වර්ග බලයන් සමාන කර ගන්න ඕනේ. ඒ හින්දා අවස්ථා දෙකේම එකම ප්‍රමාණයකින් තමා ද්‍රවය හා ජලය පුරවන්නේ. ඒකෙන් තාපහානි වන පෘෂ්ඨ වර්ග බලයන් සමාන වෙනවා. දෙවෙනි විශේෂ කරුණ කියන මෙහෙම සමාන ද්‍රව හා ජල පරිමා භාවිතා කිරීම මගින් අවස්ථා දෙකේදීම තාප හානි වන පෘෂ්ඨ වර්ගඵලයන් සමාන කරගත හැක. හරි ඊළඟට පුතේ මේ පරීක්ෂණයේදී මන්තනය කිරීම ඉතා වැදගත්. එතකොට තමයි මෙන්න මේ පද්ධතිය පුරා එකම උෂ්ණත්වයක් තියෙන්නේ. පිටත පෘෂ්ඨයේ උෂ්ණත්වය ඇතුලේ උෂ්ණත්වයට සමාන වෙන්නේ. අපිට ඕන පිටත උෂ්ණත්වය. හැබැයි අපි මනින්නේ ඇතුලේ උෂ්ණත්වය. ඒතකොට මේ දෙක සමාන වෙන්න හොඳින් මන්තනය කරන්න ඕන. තාපයේ පරීක්ෂණයකදී ඇයි මන්තනය කරන්න කියලා ඇහුවොත් මිශ්‍රණය පුරා උෂ්ණත්වය එකම අගයක පවත්වා ගැනීම. එච්චරයි වෙන කතන්දර නැහැ. ලියන්න මෙහෙම ලියන්න. ද්‍රවය ඇල ඉරක් ජලය තුල ඇති උෂ්ණත්වමානය මගින් කැලරිමීටර පිටත පෘෂ්ඨයේ උෂ්ණත්වයම කියවේදැයි නිශ්චිත කර ගැනීම සඳහා හොඳින් මන්තනය කළ යුතුය. හරි. දැන් තව කෙනෙක් කියනවා මෙහෙම. කැලරිමීටරය වෙනුවට භාවිතා කරන්නකෝ වීදුරු භාජනයක්. වීදුරු භාජනයක් භාවිතා කරොත් වීදුරු කියන්නේ තාප කුසන්නායක. ඇතුලේ උෂ්ණත්වය පිට උෂ්ණත්වය අතර වෙනසක් වෙනවා. මොකද තාප කුසන්නායක කියන්නේ හොඳ තාප සන්නායකයක් නෙවෙයි. හොඳ තාප සන්නායකතාවයක් නැහැ. පිටත හා ඇතුළත පෘෂ්ඨ අතර උෂ්ණත්ව වෙනසක් තියෙනවා. පරීක්ෂණය දෝෂ සහිත වෙනවා. හරි? මොකද අපි පිටත උෂ්ණත්වය විදියට ගන්න ඇතුලේ දාලා තියෙන ඇතුලේ සමාන වෙන්න ඕන. දෝෂ ලියන්න මෙහෙම. ඔයා අහන්න පුළුවන් විභාගෙදී ලියන්න මෙහෙම. කැලරිමීටරය වෙනුවට වීදුරු බඳුනක් භාවිතා කළහොත් පෘෂ්ඨයේ උෂ්ණත්වයේ ඒකාකාරී නොවීම නිසා
දෝෂ ඇති වේ. දෝෂ ඇති වේ. ලියන්න මේ වරහන් ඇතුලේ මෙහෙම ලියන්න වරහන් ඇතුලේ වීදුරු තාප කුසන්නායකයක් බැවින් වීදුරු තාප කුසන්නායකයක් බැවින් ඇතුළත හා පිටත උෂ්ණත්ව අතර සැලකිය යුතු වෙනසක් පවතී. හරි. එතකොට පුතේ ඇයි මේක තන්තු වලින් එල්ලන්නේ? තන්තු වලින් එල්ලුවේ නැත්තම් යම් පෘෂ්ඨයක ස්පර්ශ වෙනවා. එතකොට ඒ සන්නයනෙන් තාපය හානි වීමක් විදිහට. එහෙනම් සන්නයනෙන් සිදුවන තාප හානිය අවම කරන්න තන්තු වලින් වෙන්නේ නැති තරම් තන්තු වලින් එල්ලපුවම තාප හානියක්. කියන්න මෙහෙම සන්නයනෙන් සිදුවන තාප හානිය අවම කර ගැනීමට සන්නයනෙන් සිදුවන තාප හානිය අවම කර ගැනීමට කැලරිමීටරයේ තන්තු වලින් එල්ලනු ලැබේ. කැලරිමීටරය තන්තු වලින් එල්ලනු ලැබේ. හරි. ඊළඟට පුතේ දැන් සංවහනයෙන් සිදුවන තාපහානිය විතරක් වෙන්න ඕන. විකිරණයෙන් සිදුවන තාපහානියත් අවම කරන්න ඕන. සුදු සුමට පෘෂ්ඨය වලින් විකිරණ වලින් සිදුවන තාපහානිය අවම වෙනවා. ඒ හින්දා පෘෂ්ඨය හොඳින් උපදමීම වගේ විකිරණයෙන් සිදුවන තාපහානිය අපිට අවම කර ගන්න පුළුවන්. ලියන්න මෙහෙම ඊළඟ කරුණ විකිරණයෙන් සිදුවන තාපහානිය අවම කර ගැනීමට විකිරණයෙන් සිදුවන තාපහානිය අවම කර ගැනීමට විකිරණයෙන් සිදුවන තාපහානිය අවම කර ගැනීමට පෘෂ්ඨය හොඳින් උපදමනු ලැබේ. පෘෂ්ඨය හොඳින් උපදමනු ලැබේ. අපි දන්නවා නිව්ටන්ගේ සිසිල නියමයේ වළංගු තත්වයන් දෙකක් තියෙනවා. කෘත සංවහන යටතේ ඕනෑම උෂ්ණත්ව පරාසයක් සඳහා ස්වභාවික සංවහන යටතේ උෂ්ණත්ව පරාසය සෙල්සියස් අංශක 30ට වඩා අඩු වෙන්න ඕන. එතකොට පුතේ අපිට ඕන නම් පුළුවන් උෂ්ණත්ව අන්තරය දැන් 70 වෙන් පටන් ගත්තා නම් 40 වෙනකොට ඉවර කරන්න ඕන. උෂ්ණත්ව අන්තරය 30ට වඩා වැඩි වෙන්නේ නැති 40 නෙමෙයි. ඔව් 40 වෙනකොට ඉවර කරන්න ඕන. 70 පටන් ගත්තොත් උෂ්ණත්ව අන්තරය 30යි 40 ද ඉවර කරන්න ඕන. එතනින් එහාට ගේන්න එපා. ෆෑන් එකක් නැත්තම්. ඒ කියන්නේ ස්වභාවික සංවහනයේ යටතේ සිසිල් වෙන කරන්නත් පුළුවන්. හැබැයි උෂ්ණත්ව අන්තරය 30ට වඩා ගන්න එපා. එහෙම වුණොත් වළංගු නැහැ. අනිත් එක මතක තියාගන්න. හුළඟක්වත් එන්න බෑ එතකොට. හුළඟක් ආවත් ඒකත් කෘත සංවහනය. නිශ්චල වාතය අවට තියෙන්න ඕන. ඒ කියන්නේ කාමරයක හොඳින් වසන ලද කාමරයක ওই පරීක්ෂණය සිද්ධ කරන්න පුළුවන්. හරි? ලියන්න මෙහෙම. ලියන්න. අතිරික්ත උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 ඉරක් 30 සෙල්සියස් අංශක 20 30 අතිරික්ත උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 වැනි කුඩා අගයන් සඳහාද මෙම පරීක්ෂණය සිදු කළ හැක එවිට අනවරත වාත ප්‍රවාහයක් අවශ්‍ය නොවේ. ලියන්න මෙහෙම පරීක්ෂණය සිදු කරන කාල සීමාව තුළ කැලරිමීටරය අසල නිසල වාත පරිසරයක් පවත්වා ගත යුතුය. නිසල වාත පරිසරයක් පවත්වා ගත යුතුය. මේ වගේ වෙලාවක උෂ්ණත්වාන්තරය ගොඩක් අඩුයි. උෂ්ණත්වාන්තරය ගොඩක් අඩු වෙනකොට අපි මේ විදියට උෂ්ණත්ව පරතර ගන්න තරම් ප්‍රමාණවත් අගයක් මේ ප්‍රස්ථාරයට එන්නේ නැහැ.
උෂ්ණත්ව පරතර ගන්න තරම්. හරි. ලොකු ප්‍රස්ථාර දිගට ප්‍රස්ථාරය යන්නේ නැහැ උෂ්ණත්ව පරතර ගන්න තරම්. ඒ වගේ අවස්ථාවක අපි ස්පර්ශක අඳිනවා. මෙන්න මේ මොහොතේ මෙතෙන්ට ස්පර්ශකයක් යන්දාම මෙයාගේ අනුක්‍රමණය නැත්නම් මේ කෝණය ඇල්ෆා ස්පර්ශකයේ අනුක්‍රමණය ගන්නවා. ස්පර්ශකයේ අනුක්‍රමණය කියන්නේ සිසිලන ශීඝ්‍රතාවය. මම ඒක තියරි වලටත් ඉගෙනුවා. ඊට පස්සේ ජලයේ අනුක්‍රමණය ගත්තොත් ඒක බීටා කියලා ගන්නවා. හරි. ජලය සඳහා ස්පර්ශකයේ මේ ලක්ෂයේදී ස්පර්ශකයක් අඳිනවා. ස්පර්ශ වේගයෙන් යන වක්‍රයේ ලක්ෂයේදී විතර. හරි රූල තියලා හරියට අඳින්න. හරි. කොහොමද සමීකරණය එන්නේ? M3 ඍණ M1 වතාවක් Cl ධන M1 Cc උෂ්ණත්වාන්තරය කියන්නේ මොකක්ද? සිසිලන ශීඝ්‍රතාව උෂ්ණත්වාන්තරය නේ සිසිලන ශීඝ්‍රතාවය කියන්නේ tan alpha. ඔන්න ද්‍රවයට දැම්මා. හරියට ලකුණු කරගන්න ද්‍රවයට තමයි tan alpha. ඊට පස්සේ ජලයට M1 ඍණ M2 Cw ධන M1 Cc වතාවක් සිසිලන ශීඝ්‍රතාවයේ tan බීටා. ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ කෘත සංවාහන යටතේ නෙවෙයි ස්වභාව සංවාහන යටතේ පරීක්ෂණය කරනකොට අරකටත් ඔය විදිහටම පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ලියන්න මෙහෙම. මෙහිදී උෂ්ණත්වාන්තරයේ කුඩා බැවින් සලකන ලද උෂ්ණත්වයකදී එක උෂ්ණත්වයකට ගමුනේ උෂ්ණත්වාන්තරයේ කුඩායිනේ. මෙතෙන්ට ගමු අපි. සලකන ලද උෂ්ණත්වයකදී වක්‍රයට ස්පර්ශක ඇඳ එකම උෂ්ණත්වයකදී ගන්න. එකම උෂ්ණත්වයකදී උෂ්ණත්වාන්තරයක් ගන්න බෑනේ. හරි. වක්‍රයට ස්පර්ශක ඇඳ ස්පර්ශකයේ අනුක්‍රමණය සිසිලන ශීඝ්‍රතාවය ලෙස ගනු ලැබේ. හරි. මේක ඇල්ෆා මේක බීටා. මම ඕන ඉතලයක් දාලා මේ විදිහට මේක බීටා. මේක ඇඳලා මේ සමීකරණය ලියන්න. අඳින්න වක්‍රය ඇඳලා මේ සමීකරණ දෙකත් ලියා ගන්න. හරි බලන්නකෝ. බොහෝ දුරට මම කියවා ජලයේ තාපධාරිතාව විශිෂ්ට තාපධාරිතාව ද්‍රවයට වඩා වැඩි නිසා සිසිලන වක්‍රය එයාගේ උඩින් එනවා. ඒකට හේතුව වැඩි කාලයක් ගත වෙනවා සිසිල් වෙන්න. ධාරිතාව වැඩි කියන්නේ ලේසියෙන් සිසිල් වෙන්නේ නැහැ. ලේසියෙන් රත් වෙන්නේ නැහැ. ලේසියෙන් සිසිල් වෙන්නේත් නැහැ. හරි ලියන්න මෙහෙම. දැන් බැරි වෙලාවත් ඔයාලට කිව්වොත් එහෙම නැහැ. ද්‍රවයේ තමයි විශිෂ්ට තාපධාරිතාව වැඩි කියලා. ද්‍රවයේ සිසිලන වක්‍රය උඩින් එනවා. හරි? ලියන්න මෙහෙම. ලියන්න මේ විදිහට. බොහෝ විට ජල බඳුනේ තාපධාරිතාවය ද්‍රව බඳුනේ තාපධාරිතාවට වඩා වැඩි බැවින් සිසිල් වීමට වැඩි කාලයක් ගත වේ. සිසිල් වීමට වැඩි කාලයක් ගත වේ. හරි. එහෙනම් ඔන්න සිසිලන ශීඝ්‍රතාවය නැත්නම් සිසිලන නියමයේ භාවිතයෙන් සිසිලන වක්‍රයේ භාවිතයෙන් ද්‍රවයක විශිෂ්ට පදාර්ථතාව 26 වෙනි ප්‍රැක්ටිකල් එකත් ඉවර වෙනවා. හරි. අපි ඔගේ ඉදිරියේදී කරමු.